එතකොට පුතේ දර්ශක හා ලඝු ගණක එක පාඩම තුර ඔයාලට ලඝු ගණක වගුව භාවිතා කරන්න දෙයක් නැහැ. දෙවෙනි පාඩමේ තමයි තුන්වෙනි පාඩම දර්ශක හා ලඝු ගණක දෙක කොටසේ තමයි මේ කොටස තියෙන්නේ. ඉතින් අද දවසේ අපි ලඝු ගණක වගු බලන්න නැතුව ගණන් හදන්න එනවා. ඒ ගණන් කොහොමද හදන්නේ? ලඝු ගණක නීති මොනවාද කියලා අපි සාකච්ඡා කරනවා. අනුමාත්‍රකාවල් ලියාගන්න දැන් අර පාඩමේම ඉතුරු කොටස. හරිද? එතකොට අනුමාත්‍රකාවක් දාගන්න ඉස්සෙල්ලාම දර්ශක පාඩමේ කිව්වේ මොන පාඩමේද? උදේ අපි මේ 11 වසර තියරි ක්ලාස් එකේ අලුත් තියරි ක්ලාස් එකේ දර්ශක හා ලඝු ගණක එක පාඩමේ ඉතුරු කොටස මේ එදා ගිය සතියේ සෙන්සුරාදා කරපු එකේ ඉතුරු ටික මේ කරන්නේ. දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය ලියාගන්න සර්. ඔව් මාතෘකාව ලියාගන්න දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය. එතකොට පුතේ අපි දන්නවා දර්ශක වලදී කතා කරා දෙකේ තුන්වෙනි බලයේ තිබුණොත් උත්තරේ 8යි කියලා දන්නවා. නේද? දෙවරක් තුන එහෙම නෙමෙයි දෙකේ ඉලක්කම් තුනක් ගුණ වෙනකොට 8යි. මේ තියෙන්නේ පුතේ දර්ශකාංකණය. දර්ශකාංකණයෙන් තියෙන එක නම් ලඝු ගණක කරන්නේ කොහොමද? ලඝු ලියද්දී පුතේ මේ තියෙන්නේ පාදේනේ LOG ලඝු. පාදයේ මෙයාගේ දෙකයි. පාදයේ මෙතන ලියන්න ඕනි පොඩියට. සංඛ්‍යාව එන්න ඕනි මෙන්න මෙතෙන්ට. ලඝු දෙකේ පාදයේ 8 සමානයි. උත්තරේ කීයද? 3යි. මේක ගොඩාක් වෙලාවට වලගේ MCQ ප්‍රශ්නයක් විදිහට ඔය ආකාරයේ එනවා. දර්ශක ආකාරයෙන් නැති ප්‍රකාශන ලඝු ගණක ආකාරයෙන් ලියන්නත් වෙනවා. ලඝු ගණක ආකාරයෙන් තියෙනවා දර්ශක ආකාරයෙන් ලියන්නත් වෙනවා. අන්න පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය. 3/4 බලයේ සමානයි 81යි. ලියමු බලන්න. හරි. එතකොට මේක ලියන්නේ කොහොමද? ලඝු 3 පාදයේ 81 සමානයි 4යි කියලායි. ලඝු 3 පාදයේ 81 සමානයි 4යි. ඔන්න පුතේ දර්ශක ආකාරය හා ලඝු ගණක ආකාරය. දර්ශක ආකාරයෙන් තියෙනවා ලඝු ගණක ආකාරයෙන් ලියන්න පුළුවන්. ලඝු ගණක විදිහට තියෙනවා දර්ශක ආකාරයෙන් ලියන්නත් පුළුවන්. හදාගන්න ඕන. මේ ගණන් දෙක විතරයි ළමයි හැදුවේ. දැන් ජොයින් වුණු කට්ටිය මේ ගණන් දෙක විතරයි දැන් හැදුවේ. ක්ලාස් එක පටන් අරන් අපි මේ ගණන් දෙක විතරයි හැදුවේ. හරි. දැන් යනවා අපි ලඝු ඇතුළත් ප්‍රකාශන සුරු කරන්න පුතේ ලඝු ගණක නීති දැනගත යුතුයි. ලියා ගන්න ලඝු ගණක නීති. අනුමාත්‍රකාව දාගන්න ලඝු ගණක නීති. කලින් එක ආයි පාරක් කියලා දෙන්න කියලා තියෙනවා. පුතේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. දැන් හිතන්න 4 වර්ගයේ සමානයි 16යි කියලා තියෙනවනේ. එතකොට අපි මේක ලඝු ගණක ආකාරයෙන් ලියද්දි ලඝු ලියන්නේ LOG
පාදය හතරනේ. එයාව මෙතනින් පොඩියට ලියන්න, සංඛ්‍යාව මෙතෙන්ට ලියන්න. දර්ශක යනවා මේ පැත්තට. 2යි. ලඝු 4 පාදයේ 16 කියන්නේ 2යි. ඔය ආකාරයටයි ලියන්නේ. අන්න සාධාරණ උදාහරණයක් කලින් එකට. දැන් පුතේ හරි. ඊළඟට පුතේ ලඝු ගණක නීති කියලා ලියා ගන්න කරුණු මාතෘකාව. ලඝු ගණක නීති. ඔයාලට ප්‍රශ්න අහන්න සිග්නල් නැති කට්ටිය chat box එකට දාන්න, කිසි ගැටලුවක් නැහැ මැසේජ් දාන්න. ලඝු ගණක නීති. පුතේ අපි ගොඩක් දුරට 9ටම ක්ලාස් එක පටන් ගන්න නිසා අනිත් දවසේ අනිවාර්යයෙන් විනාඩි 5කට විතර කලින් ඔයාලා අනිවාර්යෙන් ක්ලාස් එකට join වෙන්න. අනිවාර්යෙන් ඔයාලගේ මේ කැමරාව on කරලා තියෙන්නේ. එතකොට ඔයාලට link එකෙන් join වෙන්න පුළුවන්. ඔයාලගේ තව දන්න කින්න යාළුවෝ ඉන්නවා නම් මේ පාර May වල exam ලියන හෝ නැත්නම් දෙසැම්බර් වල exam ලියන්න බලාපොරොත්තු වෙන එයාට link එක share කරන්න ගැටලුවක් නැහැ. අපේ ක්ලාස් වලට join වෙන්න කියලා කියන්නේ. ලඝු ගණක නීති. පළවෙනි නීතිය පුතේ. පළවෙනි නීතියෙන් දර්ශක වල වගේමයි පාදයේ සමාන නම් ගුණ කිරීමේදී පුතේ ලඝු එකතු වෙනවා. පළවෙනි නීතිය ලියන්න. පාදයේ සමාන නම් පළවෙනි නීතිය පාදයේ සමාන නම් පාදයේ සමාන නම් ගුණ කිරීමේදී පාදයේ සමාන නම් ගුණ කිරීමේදී ලඝු එකතුවේ පාදයේ සමාන නම් ගුණ කිරීමේදී ලඝු එකතුවේ මේ වගේ අපුටි ලඝු මම මෙතෙන්ද අකුරු වලින් දෙන්නම්කෝ දැන්ට. හරිද? ලඝු ඒ පාදයේ m වැඩි කිරීම n තිබුණොත් එහෙම. දැන් පුතේ මේ දෙන්නගෙම පාදේ කවුද? a. හරිද? ගුණිතයක් තිබුණොත් ඔයාව ලියන්න පුළුවන් මේ විදිහට. ලඝු ඒ පාදයේ m එකතු කිරීම ලඝු ඒ පාදයේ n. දැනට නිකන් මොකද්ද වගේ ඇති මේක ලියුවාම. කමක් නැහැ ලියා ගන්නකො. ගුණ කිරීමක් තිබුණොත් පුතේ මේ විදිහට වෙන වෙනම එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. මේකේ අනිත් පැත්තත් මේ විදිහටම වෙන වෙනම එකතු කිරීමක් දැක්කොත් මේ විදිහට කෙටි කරලා ගුණ කිරීමක් විදිහට ලියන්න පුළුවන්. අපි ඉදිරියේදී ගණන් හදමු. දැනට නීති ටික ලියාගමු. පාදයේ සමානයි නම් ගුණ කිරීමේදී ලඝු එකතු වේ. ලියා ගන්න ඒක යටතේ මේක. පළවෙනි නීතිය. දෙවෙනි නීතිය. දෙවෙනි නීතිය. දෙවෙනි නීතිය දර්ශකවලදී පුතේ පාදයේ සමාන නම් බෙදීමේදී දර්ශක අඩු වෙනවා කිව්වා. ලඝු ගණකවලත් පුතේ බෙදීමේදී ලඝු මොකද වෙන්නේ? අඩු වෙනවා. ලියන්න. හැබැයි පාදයේ සමාන වුණොත් විතරයි. මේ සෑම නීතියක්ම අදාළ වෙන්නේ පාදයේ සමාන නම් විතරයි. ලියන්න දෙවෙනි නීතිය. පාදයේ සමාන නම් පාදයේ සමාන නම් බෙදීමේදී ලඝු අඩුවේ පාදයේ සමාන නම් බෙදීමේදී ලඝු අඩුවේ මේක මේ විදිහට කියලා දෙන්න පුළුවන් පුතේ. ලඝු ඒ පාදයේ m බෙදීමෙන් මේ විදිහට දෙන්නත් පුළුවන්. ඒනවාද මෙතන මොනම් හෝ සංඛ්‍යා දෙකක් තියෙයි. බෙදීමක් දැක්කොත් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. a බෙදීම a වල m ලඝු ඒ පාදයේ m අඩු කිරීම
ලඝු ඒ පාදයේ එන් කියලා. මේ බෙදීමේ ලකුණ දාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට තියෙන්නත් පුළුවන්. බහුලව යෙදෙන්නේ මේ ආකාරයට. එන් බෙදීමෙන් සමානයි ඒකත් කියන්න පුළුවන්. පුතේ ලඝු ඒ පාදයේ එන් ඍණ ලඝු ඒ පාදයේ එන් පාදේ සමාන නම් බෙදීමේදී ලඝු අඩුවේ. දැන් ලියා ගන්න පුතේ මේ ආකාර දෙකම. සර් දෙවෙනි එකයි කියලා දෙන්නකෝ. පුතේ බෙදීමක් තිබුණොත් ලඝු මොකද වෙන්නේ? අඩු කිරීමක් වෙනවා. පාදයේ සමාන නම් මෙයාගෙන් මෙයා මොකද වෙන්නේ? වෙන වෙනම අඩු වෙනවා ලඝු වලදී. මේ බෙදීම මේ විදිහට කියන්නත් පුළුවන්. එන් බෙදීමේ එන්. ඒකට ඒ වල එම් අඩු කිරීම ලඝු ඒ වල එන් කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ සර් මේ බෙදීමේ එකක් තිබ්බොත් ලඝු වලදී අඩු වෙනව නේද සර්? අඩු වෙනවා. බෙදීම තිබුණොත් අඩු වෙනවා පුතේ. ගුණ කිරීමක් තිබ්බොත් එකතු වෙනව නේද සර්? එකතු වෙනවා. අඩු කිරීමක් දැක්කොත් බෙදීම ලියන්න පුළුවන්. එකතු කිරීමක් දැක්කොත් මේක අනිත් පැත්තත් කරන්න පුළුවන් ගුණ කිරීම. අපි ඉදිරියෙන් දැන් ගණන් සාකච්ඡා කරමු නීති ටික ලියාගෙන. ලඝු ගණක නීති ටික ලියාගෙන. ඊළඟ නීතිය පුතේ. ඒක වචනයෙන් දෙන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ලඝු ගණකවල පුතේ බලන්න තුන්වෙනි නීතිය. මෙන්න මෙහෙම. ලඝු ඒ පාදයේ m වල මෙන්න මෙතන දර්ශකයක් තිබුණොත් n කියලා තිබුණොත් m වල n කියලා දර්ශකයක් තිබුණොත් බලයක් තිබුණොත් මෙන්න මේ උඩින් තියෙන සංඛ්‍යාව මෙයාගේ මුලින් ලියන්න පුළුවන්. එතකොට එයාට ලඝු අයිති වෙන්නේ නැහැ. n වල n වාරයක් ලඝු ඒ පාදයේ m කියලා ලියා ගන්න පුළුවන්. තේරුණාද? මෙතන එතකොට මෙයා මේ දෙකෙන් කියවෙන්නේ මොකද්ද? ගුණිතයක් කියන අදහස. එතකොට මේ උඩින් තිබුණොත් ඉලක්කම මුලින් ලියන්න පුළුවන්. මුලින් ඉලක්කමක් තිබුණොත් උඩින් ලියන්න පුළුවන්. උඩින් තිබුණොත් මුලට දාන්න පුළුවන්. මුල තිබුණොත් උඩට විසි කරන්න පුළුවන්. ඔන්න තුන්වෙනි නීතිය. ඒක වචනෙන් දෙන්නේ නැහැ. ඔක සංකේත ඇසුරෙන් ලියා ගන්න ඕනේ. සර් ඒක ලියන්න මේ නෑ විස්තරයක් නෑ පුතේ. විස්තරයක් නෑ. මේක ලියා ගන්න. එතකොට නිකම්ම පුතේ එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේකදී මේ නීතියේදී මේ ඉහළින් තියෙන සංඛ්‍යාව මූලින් ලියන්න පුළුවන් ලඝු වලදී. නැත්නම් මුලින් තියෙන සංඛ්‍යාව ඉහළින් ලියන්න පුළුවන්. අන්න ඒ දේ විතරයි දැනගන්න ඕනේ. හතරවෙනි නීතිය ලඝු ගණකවල හතරවෙනි නීතිය මෙන්න මේ දේ පුතේ. ලඝු ඒ පාදයේ a කියලා තිබුණා. මොකද වෙලා තියෙන්නේ? පාදයයි සංඛ්‍යාවයි මෙතන තියෙන දෙක සමාන වුණොත් අනිවාර්යෙන් උත්තරේ 1යි. අනිවාර්යෙන් උත්තරේ 1යි. පාදයයි සංඛ්‍යාවයි සමාන වුණොත් අනිවාර්යෙන් උත්තරේ 1යි. මෙතන 5 මෙතනත් 5 වුණොත් උත්තරේ 1යි. මෙතන 10 මෙතනත් 10 වුණොත් උත්තරේ 1යි. පාදය හා මෙතන සංඛ්‍යාව සමාන වුණොත් අනිවාර්යෙන් උත්තරේ 1යි.
ලියාගන්න හතරවෙනි නීතිය. සර් හතරවෙනි එක අයි කියන්නකෝ සර්. පුතේ මෙන්න මෙතන පාදයයි මෙතන තියෙන සංඛ්‍යාවයි සමාන වුණොත් උත්තරේ අනිවාර්යෙන් 1යි කියලා කියන්නේ. මෙතන 100යි මෙතනයි 100යි වුණොත් උත්තරේ 1යි. මෙතන 50යි මෙතන 50යි උත්තරේ 1යි. අකුරු තිබුණත් ඒ විදිහට උත්තරේ 1යි කියලා අපිට ගන්න පුළුවන්. සර් ඔක්කොම තියෙන්නේ එතකොට සමාන ඒවා සර් සමාන නැති ඒවා තිබ්බොත් සමාන නැති ඒවා තිබුණොත් උත්තරේ ගන්න බෑ. සමාන ඒවා තිබුණොත් පුතේ මේ දෙන්න සමාන වුණොත් උත්තරේ 1යි. දේශයන් මට දාලා දෙවිච්ච ගාන හරි පුතේ. හරි සර්. ලඝු ගණක නීතිය ඔන්න එනම් 4ක් ඉගෙනුවා. ලියන්න මේ විදිහට ගාන. පහත ප්‍රකාශනවල අගය සොයන්න. දැන් පුතේ අද දවසේ තියෙන්නේ මෙතනින් එහා ගණන් හද. හරි. පහත ප්‍රකාශනවල අගය සොයන්න. පහත ප්‍රකාශනවල අගය සොයන්න. මෙන්න පළවෙනි ගාන. ලඝු දෙකේ පාදයේ 32. ඔන්න වගේ ප්‍රකාශනයක් දීලා ඔය කට්ටියට ගොඩක් වෙලාවට කියනවා පුතේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි 25 ඇතුළත කියනවා ලඝු ගණක වගු භාවිතයෙන් තොරව නැත්නම් අගය සොයන්න නිකම්ම දෙනවා අගය සොයන්න කියලා. හරිද? මේ වගේ ප්‍රකාශනයක් දැක්කොත් ඔයාලා මෙන්න මේ 32 කියන සංඛ්‍යාව මෙතන තියෙන පාදයෙන් හදා ගන්න ඕනේ. පාදේ කවුද? 2. එහෙනම් 32 දෙකේ පාදයෙන් හදා ගන්න ඕනේ. එතකොට පුතේ ලඝු දෙකේ පාදයේ 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය. දැන් දර්ශක පාඩම කලින් දවසේ කරා. 32 කියන්නේ දෙකේව පහක් ගුණ වෙනකොට. පැහැදිලිද? එතකොට මෙන්න මේ උඩින් ඉන්න ඉලක්කම මුලින් ලියන්න පුළුවන් කියලා මම කියලා දුන්න දැන් නීතියක්. එයාව ලියනවා මුලින්. 5යි ලඝු දෙකේ පාදයේ 2. දැන් පුතේ තව නීතියක් කියලා දුන්නා. මොකද්ද? පාදයයි සංඛ්‍යාවයි සමාන වුණොත් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ මේ රවුන්ඩ් කරපු එක්කෙනාගේ උත්තරේ කීයද සමාන? 1ට සමානයි. එහෙමනම් පුතේ මුලින් ඉන්නවා 5. මෙයාගෙන් කියන්නේ 1. 5 අරක් 1. උත්තරේ 5යි. ඔන්න ගණන් හදන විදිය. හදාගන්න පළවෙනි උදාහරණේ. දෙවෙනි එක. ලඝු තුනේ පාදයේ
27 හදුම් බලන්න. දැන් බලන්න. ලඝු තුනේ පාදයේ තුනේ තුන්වෙනි බලය. මේ උඩින් ඉන්න තුනේ ඉලක්කම මුලට ලියා ගන්නවා. 3යි ලඝු තුනේ පාදයේ 3. දැන් මේ ප්‍රකාශනයේ උත්තරේ 1යි. 3 වරක් 1 3යි. එතකොට පුතේ ඔයාලට 10 අවසර දෙච්ච කියලා දෙනවා. ලඝු 10 පාදයේ කියන්නේ අපි ලියන්නේ LG කියලා. ලඝු 10 පාදයේ කියන්නේ ලියන්නේ LG කියලා. LG 1000 තිබුණොත් කොහොමද? හදන්න බලන්න. LG 1000 තිබුණොත් කොහොමද? සර් LG කියන්නේ ලඝු 10 පාදයේද 10 පාදයේද? 10 පාදයේ පුතේ. හතරවෙනි ගාන මම මෙතනින් ලියන්නම්. බලා ගන්නකො තුන්වෙනි ගාන. එතකොට පුතේ LG කියන්නේ 10 පාදයේ. LG 1000 කියන්නේ 10 පාදයේ 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය 1000යි. තුනේ ඉලක්කම මුලට එනවා. 3යි LG 10. එතකොට LG 10 කියන්නේ පුතේ 10 පාදයේ 10 කියන්නේ උත්තරේ කීයද? 1යි. එහෙනම් 3 වරක් 1 උත්තරේ 3යි. හදන්න බලන්න හතරවෙනි ගන්න. ඔව්. ඒක තේරුන්නේ නැහැ සර් ඒකයි කියලා දෙන්න. පුතේ LG 1000 කියන්නේ මෙන්න මේක. LOG 10 පාදයේ 1000 කියන එක. කෙටි කරලා ලියන්නේ. තේරුණාද? එතකොට 1000 කියන්නේ 10 තුන්වෙනි බලය. දැන් තුනේ ඉලක්කම මුලට එනවා. 3යි LG 10. 3යි LG 10 කියන්නේ 3යි ලඝු 10 පාදයේ 10. මේක. 3යි ලඝු 10 පාදයේ 10 කියන එක තමයි මේ තියෙන්නේ කෙටි කරලා. එතකොට මෙයාගේ උත්තරේ 1යි 3 වරක් 1 3යි.
හතරවෙනි ගාන හදලා ඉවර කවුරු හරි ඉන්නවනම් මට උත්තරේ දාන්න. ආලම. හතරවෙනි ගාන හදලා ඉවර කට්ටිය. ඔය කට්ටිය උත්තරේ දානවා. මේ බලන්න පුතේ. දෙකෙන් එකයි ලඝු ඕනි නම් මේක 25 වර්ගමූලය අපි දන්නවා 5යි කියලා. එතකොට කෙලින්ම ලියාගමු 5 පාදේ 5. ඒක හරිය ලේසි. එතකොට තේරෙන උත්තරේ දෙකෙන් එක ගුණ කිරීම 1 උත්තරේ දෙකෙන් 1යි. පස්වෙනි ගාන ලඝු 3 පාදේ 81 4වෙනි මූලය හදන්න බලන්න පස්වෙනි ගාන. හතර තියෙනවා පුතේ 81 4වෙනි මූලය තියෙනවා. මෙතන හතර ඉලක්කම තියෙනවා. 81 4වෙනි මූලය. කට්ටියකින් උත්තර නම් තාම නෑ ඒක අමාරු වගේද? සර් මූල හතරින්ද අමාරු විෂයක තියෙනවා. හරි. මෙහෙම කරන්නකෝ. ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියලා දීලා තියෙනවා. ලඝු 3 පාදේ 81 හතරවෙනි මූලය දැක්කොත් හතරෙන් එක කියලා ලියන්න පුළුවන්. දැන් මේ උඩින් ඉන්න ඉලක්කම මුලින් ලියන්න පුළුවන්. හතරෙන් එකයි ලඝු 3 පාදේ 81. 81 හදන්න ඕනි පුතේ 3 පාදේ. හතරෙන් එකයි ලඝු 3
හතරවෙනි බලය 81. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 3 81යි. දැන් මේ උඩින් ඉන්න හතරේ ඉලක්කම මුලට ගේනවා. 4 ගුණ කිරීම 4න් 1. මෙතන ගේනවා 4න් 1 අර මුලට ගේනවා 4යි. ඒතර ලඝු 3 පාදේ 3. මෙයාගේ උත්තරේ දැන් 1යි. මෙතන 4ට 4 කැපිලා ගිහිල්ලා 1යි. එක් වරක් එක පුතේ උත්තරේ 1යි. එක් වරක් 1යි. හදාගන්න පස්සේ නිකන් තුනයි ලඝු දෙකේ පාදේ 8 ගන්න මූලය. හතරෙන් එක ගත්තේ පුතේ ගිය සතියේ කියලා දුන්නා. හතරවෙනි මූලය තිබුණොත් හතරෙන් එකේ දාන්න පුළුවන් බලය. වර්ගමූලය දැක්කොත් දෙකෙන් එකේ බලය කියලා ලියන්න පුළුවන්. මේ විදියට. x වල වර්ගමූලය තිබුණොත් ගිය සතියේ කියලා දුන්නා x වල දෙකෙන් එක කියලා ලියන්න පුළුවන්. x වල ඝනමූලය තිබුණොත් අපිට ලියන්න පුළුවන් x වල 3න් 1 කියලා. x වල හතරවෙනි මූලය තිබුණොත් අපිට ලියන්න පුළුවන් x වල 4න් 1 බලය. බලයක භාගීය දර්ශක ගිය සතියේ කියලා දුන්නේ. එතකොට මෙන්න මේ නීතිය මෙතනට ඇතුළත් කරගත්ත අපි. දර්ශකයි ලඝුයි කියන්නේ දෙකම එකට යන සම්බන්ධයක්. ප්‍රශ්න තියෙනවා අහන්න බැයි නම් සිග්නල් අඩුයි නම් සිග්නල් අඩුපාඩුවක් තියෙනවා නම් ගැටලුවක් නැහැ පුතේ chat box එකට දාන්න. ඔයාලට එන ගැටලු ඔක්කොම. හරි. මේකෙත් උත්තරේ එවනවා කට්ටිය පට ගාලා. ගොඩක් හොඳයි පුතේ. හදන්න. එකොළහේ තියෙන මේ මුල් පාඩම් දෙක තුන නම් පුතේ පොඩ්ඩක් දීර්ඝ වශයෙන් යනවා අපිට සාකච්ඡා කරලා ඉවර කරගන්න. එතනින් පස්සේ තියෙන පාඩම් ටික ගොඩක් කෙටි පාඩම් තියෙන්නේ. එක දවසේ එක පාඩමක් ඉවර කරන්න පුළුවන් තත්ත්වයට එනවා. හරි. මේ ගාන 3යි ලඝු දෙකේ පාදයේ 8 ඝනමූලය ලියනවා 8 3න් 1 කියලා. දැන් පුතේ ඔය ගුණ කිරීම මේ 3න් 1 බලය මුලට එනවා. 3න් 1 ගුණ කිරීම 3යි ලඝු දෙකේ පාදේ 8. දැන් 8 කියන එක නා දෙකේ පාදයෙන් හදන්න. මේ 3ට 3 කැපිලා ගිහිල්ලා 1යි. ලඝු දෙකේ පාදේ දෙකේ තුන්වෙනි බලය. දැන් පුතේ මේ තුනේ ඉලක්කම මුලට යනවා. 3 වරක් 1 3යිනේ. 3යි ලඝු දෙකේ පාදේ 2. මෙයාගේ උත්තරේ 1යි. එහෙනම් 3 වරක් 1 උත්තරේ 3යි. උත්තරේ 3යි.
හදාගෙන ඉවරනා හරි කියලා මැසේජ් එකක් දාන්න. මාතෘකාව ලියා ගන්න පුතේ. නැත්නම් ගානක් පිළිල් ලියා ගන්න එක මාතෘකාවනේ ගාන. පහත දැක්වෙන ප්‍රකාශන එහා පැත්තේ ටික මකන්න පස්සේ පහත දැක්වෙන ප්‍රකාශන සුළු කර පහත දැක්වෙන ප්‍රකාශන සුළු කර අගය සොයන්න. පහත දැක්වෙන ප්‍රකාශන සුළු කර අගය සොයන්න. සුළු කර අගය සොයන්න. පහත දැක්වෙන ප්‍රකාශන සුළු කර අගය සොයන්න. දැන් මකනවා පුතේ මේ පැත්ත. එන පුතේ පළවෙනි ගාන. දෙකයි ලඝු දෙකේ පාදේ 16 අඩු කිරීම ලඝු දෙකේ පාදේ 8. බලන්න පළවෙනි ගාන කියලා දෙනවා. මේ වගේ ගානක් අපි හැදුවෙම නැහැනේ නේද? එතකොට පුතේ ලඝු දෙකේ පාදේ 16. මෙතන ඉන්නවා මුලින් ඉලක්කම. මං කිව්වා උඩින් හිටියොත් මුලින් ලියන්න පුළුවන්, මුලින් හිටියොත් උඩින් ලියන්න පුළුවන්. එහෙනම් පුතේ මුලින් ඉන්න කට්ටිය මේ වගේ එකක් දැක්ක ගමන් උඩින් ලියා ගන්න. ලඝු දෙකේ පාදේ 16 දෙවෙනි බලය අඩු කිරීම ලඝු දෙකේ පාදේ 8. මං කිව්වා මෙදී අඩු වෙනවා, අඩු කිරීමේදී එහෙනම් බෙදෙනවා. ලඝු දෙකේ පාදේ 16 වර්ගය බෙදීම 8. අඩු කිරීමේදී මොකද වෙන්නේ? බෙදෙනවා. එතකොට පුතේ 16 වර්ගයේ 16 දෙකෙන් ගුණ 16 ගුණ කරලා ගන්න යන්න එපා. උත්තරේ දාගන්න එපා, මේ විදිහට ලියා ගන්න. 16 ගුණ කිරීම 16 බෙදීම 8. මේ බලන්නකො දැන් සුළු කිරීම 8 වරක් 1යි 8 වරක් 2යි. දෙවරක් 16 32යි. ලඝු දෙකේ පාදේ 32. පුතේ ඉස්සෙල්ලාම හදපු ගාන ඇවිල්ලා තියෙන්නේ ආයේ. මොකද වෙලා තියෙන්නේ? දෙකේ පාදේ 32 ආවම 32 හදනවා දෙකේ පාදේ. ලඝු දෙකේ පාදේ දෙකේ පස්වෙනි බලය. දැන් මේ පහේ ඉලක්කම මුලින් ලියනවා. 5යි ලඝු දෙකේ පාදේ 2. දැන් පුතේ මේ දෙන්න මෙයාගේ උත්තරේ දෙකේ පාදේ 2යි කියන්නේ උත්තරේ 1යි. එහෙනම් 5 වරක් 1 උත්තරේ 5යි. හදාගන්න පළවෙනි ගාන. උතර පුතේ මැද එකතු කිරීමක් තිබුණොත් මෙතන වරහන් ඇතුලේ මොකද වෙන්නේ? ගුණ කිරීමක්. රෙකෝඩින් අවශ්‍ය කට්ටිය පුතේ මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඒ අයට මම එහෙම රෙකෝඩින් දෙනවා. මගේ WhatsApp නම්බර එක උඩින් ලියන්න. 076යි 648යි 659යි 2. මේ නම්බර එකට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක අවශ්‍ය කට්ටිය ඉල්ලන්න. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පුතේ ඔක්තෝබර් වල ඉඳන් දාපු රෙකෝඩින් කිසිවක් තාම අයින් කරලා නැහැ. ඔයාලට මේ දේවල් බලලා
අඩුපාඩු හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා හෝ අහන්න පුතේ. ක්ලාස් එකේ ඉවරනාට පස්සේ උනත් කමන්නේ ඕනින් වෙලාවක මැසේජ් දාලා අහන්න. තේරෙන්නේ නැත්නම් නිකන් බණ අහන්න වගේ ඉන්නේ මෙහෙම පායි ක්ලාස් එක තුල. ඒක අපරාධයක්. දාසේ වර්ගයේ දෙක ගත්තේ කොහොමද කියලා අහනවා. මේ තියෙන්නේ පුතේ මුලින් දෙකේ ඉලක්කම. එයාව ගහලා පෙන්නුවා මම මෙන්න මේ උඩට. එතකොට 16 වර්ගය. මේ මුලින් හිටපු දෙකේ ඉලක්කම තමයි උඩට පැන්නුවේ. එයා තමයි එතකොට 16 වර්ගයේ උනේ. තව ගානක් ලියනවා. ඒකට මුටි G කියන්නේ මොකද්ද? 10 පාදේ තියෙන්නේ හොඳේ. පුළුවන් නම් කවුරු හරි ඉන්නවනම් try කරා. කොහොමද ලේසිද අමාරුද හදා ගන්න පුළුවන්ද කියලා එක්ක chat box එකට message එකක් හරි දාන්න. එතකොට මුටි අද දානවා ඔයාලගේ WhatsApp group එකට දර්ශක හා ලඝු ගණක පළවෙනි පාඩමට අදාළ ටියුට් එක හැමෝම කරන්න ඕනේ. හරි හදන්න පුළුවන් කට්ටිය ඉන්නවා. හදමු පුතේ වෙලාව දෙන්නම්. අද දවසේ පුතේ ක්ලාස් එකට අලුතෙන්ම සම්බන්ධ වෙන යාළුවෙක් ඉන්නවා නම් ඒකත් උට්ටක් මැසේජ් එකක් දාන්න අලුතෙන් ආවේ කියලා. ඒ වගේම group වල link එක නැතුව එහෙම ඉන්නවනම් මගේ group වලට සම්බන්ධ වෙලා නැත්නම් ඒකත් message එකක් දාලා group එකේ link එක ඉල්ලගෙන සම්බන්ධ වෙන්න. ඔයාලගේ තව දන්න කෙනෙක් යාළුවෝ ඉන්නවනම් අපේ group එකට join වෙන්න කියලා කියන්න දැම්මම. නැත්නම් පුතේ තව ටික දවසක් ගියපුවාම අපේ theory පාඩම් හරි මේකෙත් උත්තරේ දාලා තියෙනවා. පුතේ මේකෙත් මුලින් ඉන්න කට්ටිය උඩට යවමු. LG 5 දෙවෙනි බලය. LG 2 තුන්වෙනි බලය. LG 2. දැන් පුතේ ලඝු නීතිය 5 වර්ගය ගුණ කිරීම 2 තුන්වෙනි බලය බෙදීම 2. එකතු කිරීමක් නම් ගුණ වෙනවා. අඩු කිරීමක් නම් බෙදෙනවා. දැන් පුතේ පල්ලෙහැ දෙකේ ඉලක්කම් 1යි උඩ දෙකේ ඉලක්කම් 3ක් ඉන්නවා. එතකොට දෙකක් ඉතුරුයි. දර්ශක ලඝු 5 දෙවෙනි බලය 25යි. 2 දෙවෙනි බලය 4යි. LG 100යි. LG 100යි කියන්නේ පුතේ උත්තරේ කොහොමද දාගන්නේ? LG 10 දෙවෙනි බලය. 10 10 දෙවෙනි බලය. දැන් පුතේ නම්
2යි LG 10 මට මම පියවර ටික ලිව්වා එකක් නෑර මේවයි පියවර අඩු වුණාට ගැටලුවක් නෑ LG CI කියන්නේ උත්තරේ 2යි කියලා එකපාරට ලියන්න පුළුවන් කට්ටිය ලිව්වට ගැටලුවක් නෑ ඒකවල පුතේ දෙවරක් එක උත්තරේ 2යි ගොඩක් හොඳයි හරියටම උත්තරේ වල තිබුණා මට මෙතන පුතේ තුනේ ඉලක්කම් කැපුණේ මේ විදිහට දෙකේ ඉලක්කම් මෙතන එකයි මෙතන පුතේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙකේ ඉලක්කම් තුනක් එතකොට මේ දෙකේ ඉලක්කම් තුනෙන් මම දෙකේ ඉලක්කම් එකක් කැපුවා යට එකට උඩියුත් එකක් කැපුවා ඉතුරු වෙනවා පුතේ දෙකක් වරහණ ඇතුලේ අගේ දාලා හැදුවම වැරදිද ගැටලුවක් නැහැ වරහණ ඇතුලේ 5 වර්ගයේ 25යි දෙකේ තුන්වෙනි බලය 8යි කියලා අරන් ගැහදුවට ගැටලුවක් නැහැ. එහෙම ඇදුවට ගැටලුවක් නැහැ. මේ වගේ පුතේ දර්ශකෙදි ඉතින් ඩක් ගාලා සුළු කරගන්න පුළුවන්. අපි යන් ඊළඟට තුන්වෙනි ගානට මම අකන්න හදන වෙලාවට පුතේ ලියාගෙන හදාගෙන ඉවර නැත්නම් එහෙම මට අනිවාර්යෙන් කියන්න. පියවර අඩු වුණාට ගැටලුවක් නැහැ පුතේ මේ කඩන් වල. මම ඔයාලට අපහැදිලි වෙයි කියලායි පියවර සියල්ල ලිව්වේ. ඊළඟ ගාන LG 18 අඩු කිරීම 3යි LG 3 එකතු කිරීම 2කින් 1යි LG 9 ධන LG 5 මේ ගාන හදා ගන්න පුළුවන්ද කොහොමද? සර් තාම හදනවා සර්. හරි. තමන්ට හදා ගන්න බැරි නම් මේ පිළිබඳවත් මාව දැනුවත් කරන්න. එතකොට පුතේ පහවසර
අවසන් ගණිත ගැටලු සම්මන්ත්‍රණය අද දවසේ පැවැත්වුවා. 22 යාලා විශේෂත්ව විභාග ලියුවට පස්සේ ඔයාලගේ නංගිලා මල්ලිලා මගේ ගණිතයේ පන්ති අලුත් 6 වසරට 27 බ්‍රහස්පතින්දා දිනේ ආරම්භ වෙනවා. කෝල් ක්ලාස් දවල් 3ට මෙතනදී පටන් ගන්නවා. ඒතර මේ පැත්තේ ඉන්න ඔයාලා දන්න කියන නංගිලා මල්ලට යාළුවන්ට යාළුවන්ගේ නංගිලා මල්ලට ඒ පිළිබඳව දැනුවත් කරන්න. පළවෙනි දවසේ යාලට ලස්සන ෆයිල් කවර් එකකුත් එක්කම් පළවෙනි නිබන්ධනය ලබා දෙනවා. පළවෙනි පාඩමට අදාළ ලස්සන ටියුට් එකක් ලබා දෙනවා. ඒකේ දවසේ සම්බන්ධන යාළුවන්ට විතරයි. නොමිලේ ලබා දෙන්නේ. කෝල් ක්ලාස් තියෙන දැන කවුරු හරි දන්නේ නැත්නම් සඳකල ගම පාරේ දකුණු අත පැත්තේ පස්සෙඩි ගෙදර. හැදුව අය මට උත්තරේ දාන්න. බලන්න පුතේ මේකෙත් මුලින් ඉන්න ඉලක්කම් උඩට ලියාගෙන යන්න. LG 9 දෙකෙන් එකේ බලය. LG 5 බලන්න පුතේ ඔය දෙකෙන් එකේ බලය කියන්නේ කීයද? වර්ගමූලය. 9 වර්ගමූලය අපි දන්නවා. මේ බලන්න. කොයි නම් එතෙන්ට දාගමුකෝ මේ විදිහට LG 18 අඩු කිරීම LG 3 තුන්වෙනි බලය ඔය නම් ලියාගමුකෝ 27යි කියලා. ඒකට මේ තියෙන්නේ 9 දෙකෙන් එකේ බලය කියන්නේ පුතේ 9 වර්ගමූලය 3යි කියලා මම ලියා ගන්නවා. දැන් අතුලත් කරනවා ලඝු නීති 18 අඩු කිරීම බෙදීමක් කරලා 27 යටින් ලියනවා. එකතු කිරීම ගුණ කිරීමක් වෙනවා. ඔන්න එන ආකාරය. 3 වරක් 1යි 3 වරක් 9 27යි. 9 වරක් 1යි 9 වරක් 2යි. LG දෙවරක් 5 10යි. LG 10යි කියන්නේ පුතේ උත්තරේ 1යි. ඊළඟ ගාන හදන්න දෙන්න මම තව ගානක් දෙන්න. සර් පොඩ්ඩක් ඉන්න සර් ටික ලියා ගන්න. හරි. හදාගන්න.
හරි සර්. ඊළඟාන මේ ගාන හදමු බලන්න. පුළුවන්ද බැරිද කොහොමද කියලා හරි යන මැසේජ් එක හදාගන්න බැයි නම් බලා ඉන්න එපා. මැසේජ් එකක් දාගන්න තේරෙන්නේ නැහැ. හදන්න පුළුවන් නම් හදලා තමන්ට ආපු උත්තරේ හරි ගියා හෝ වැරදුනා හෝ මට දාන්න. එතකොට පුතේ දැන් 11 අවසරේ ඉන්න ඔයාලා අලුත් 11 අවසරට පේන ගලා ඉන්න ඔයාලා අනිවාර්යෙන් මේ දවස්වල පුතේ මේ පාඩම් හරියට අල්ලගන්න. නැත්තම් පුතේ තව මාස කිහිපයක් ගිහිල්ලා එක්සෑම් කිට් වෙනකොට මේ ගණන් ආයි ඉගෙන ගන්න කාලයක් නැති වෙයි. ඒක හොඳට මතක තියාගෙන මේ දවසේ යාදන ඒවායේ ගැටලු තියෙන ඒවා ඔයාලා ඒවා निराකරණය කරගන්න. ඔයාලට අනිත් කිසිම ක්ලාස් එකකට chance එකක් ලැබිලා තියෙනවා. හෝල් ක්ලාස් එක දිනවා හෝල් ක්ලාස් එකට එන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එක දිනවා ඔන්ලයින් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ දෙකට වෙයිලා ඒත් මදි නම් රෙකෝඩින් එක අරගෙන නැවතත් බලන්න පුළුවන්. හරිද? හරි. මේක අමාරුයි කියලා කට්ටිය ගොඩක් දෙනෙක් කියනවා. පුතේ මුලින් ඉන්න ඉලක්කමක් ඉන්නවා නතන. එයාව දාන්න උඩට. LG 256 එක අඩු කිරීම LG 4න් 125 LG 20න් 1 තුන්වෙනි බලය. මේ තුනේ ඉලක්කම මෙතෙන්ට යන්නේ. එතකොට එකට විතරක් නෙමෙයි 20ටත් අයිති. හරිද? දැන් ලැබුණේ ඉති. LG 256න් 1 අඩු කිරීමේදී මොකද්ද වෙන්නේ? බෙදීම 4න් 125 අඩු කිරීමේදී මොකද්ද වෙන්නේ? බෙදීම 20න් 1 තුන්වෙනි බලය. ඒකවල පුතේ 20 තුන්වෙනි බලයයි 1 තුන්වෙනි බලයයි කියලා ඔක ලියන්න පුළුවන්. එහෙම ලියාගත්තා නම් ලේසි. එහෙනම් මේ තුන්වෙනි බලය එකටත් අයිති 20ටත් අයිති. එකට විතරක් එහෙම අයිති කෙනෙක් නෙමෙයි. දැන් බලන්න භාගනේ 256න් 1 බෙදීම ගුණ කිරීමක් කරා උඩයට මාරු කරා බෙදීම ගුණ කිරීමක් කරා 20 තුන්වෙනි බලය යනවා පුතේ උඩට. මම ඔන්නේ ආව ලියනවා 20 වතුණක්. 1 තුන්වෙනි බලය 1යි කියලා ඔන්න ලිව්වා. ආයි 20 ගුණ කර කර ඉන්න එපා. මේ බලන්න වෙන දේ. 4 වරක් 1යි 4 වරක් 6 24යි 16ට 4 වරක් 4යි. දැන් මේ බලන්න 4 වරක් 5යි 64ට 4 වරක් 16යි. 4 වරක් 5යි 16ට 4 වරක් 4යි. 4 වරක් 5යි 4ට 4 ඒවා 1යි. ඔන්න ඒ ටික කපාගෙන ගියා. 5ට 5 ඒවා 1යි 125ට 5 ඒවා 25යි. 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි. 255ම නෙමෙයි හොඳයි.
පහට පහේවා එකයි පහට පහේවා එකයි. අපිට දිරිපුතේ ඇතුලේ කවුරුත් තිරුණාද? නෑ LG එකයි. දැන් මොකද කරන්නේ? LG එකයි. පුතේ එතකොට මේ LG කියන්නේ 10 පාදයක. එක හදන්නේ කොහොමද 10 පාදයක? පුතේ දන්නව නේද ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි කියලා. එහෙනම් LG 10 බිඳුවෙනි බලය 1යින් කළා ලිව්ව 10 බිඳුව. දැන් උඩින් ඉන්න ඉලක්කම ලියනවා මුලින් බිඳුවයි LG 10. දැන් බිඳුව ගුණ කිරීම LG 10 කියන්නේ 1යි එක්වර බිඳුව බිඳුවයි. ඔන්න එක පියවරක් නෑර ඔක්කොම ටික ලියලා කියලා දුන්නා. දැන් තේරෙනවද? ඒ ගන්න කියල් දෙන්නු සර්. හරි පුතේ. පුතේ මේක කරන්නේ මේකයි. මුලින් ඉන්න ඉලක්කම උඩින් ලිව්වා. අඩු කිරීමේදී බෙදනවා. අඩු කිරීමේදී බෙදනවා. හරිද? එතකොට පුතේ මේ තියෙන්නේ මොනවාද? භාග. භාග බෙදීමේදී බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කර පසු ඇති සංඛ්‍යාවේ පරස්පරය ලියන්න ඕනේ. එතන 4න් 125 125න් 4 වෙනවා. බෙදීම ගුණ කිරීමක් කරා 20 තුන්වෙනි බලය යනවා උඩට 20 ඒවා 3ක්. 20 ඒවා 3ක් දිග ඇරලම ලියාගත්තා. එකේ තුන්වෙනි බලය පුතේ 1යි එකේ 8න් ලියාගත්තා. දැන් ඉතින් කැපෙනේම කැපුවා. 4ට 4 ඒවා 1යි 256ට 4 ඒවා 64යි. 20ට 4 ඒවා 5යි 64ට 4 ඒවා 16යි. මේ 20ට 4 ඒවා 5යි 16ට 4 ඒවා 4යි. 20ට 4 ඒවා 5යි 4ට 4 ඒවා 1යි. 5ට 5 ඒවා 1යි 125ට 5 ඒවා 25යි. 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි. 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි. ඊට උත්තරේ එනවා 1යි. දැන් පුතේ 1 කියන සංඛ්‍යාව 10 පාදයෙන් හදන්නේ කොහොමද? 10 බිඳුවෙනි බලය 1යි. 1යින් කළා ලියාගත්ත 10 බිඳුව. මේ උඩින් තියෙන ඉලක්කම මුඩින් ලියන්න පුළුවන්. බිඳුවයි LG 10. මෙයාගේ උත්තරේ 1යි බිඳුව වැඩි කිරීම 1 එක්වරක් බිඳුව බිඳුව. හදාගන්න. හදාගෙන ඉවරනවා හරි කියලා මෙසේජ් එකක් දාන්න. තේරෙනව නේද? මේවා ගණන් වල නිකන් දැක්ක ගමන් පට්ට අමාරුයි වගේ දුන්නට ඇති දෙයක් නැහැ. අපි ඉගෙන ගත්ත උදාර්ශක නීති හා ලඝු ගණක නීති ඒ ටික මතක නම් ගානේ යොදන්නයි තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිව තේරෙනවා ඇති අපි නිකන් තියරිය විතරක් ඉගෙන ගත්තට මදි. මේ ගණන් වල තියරිය යොදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් දෙන්න ටියුට් එක අනිවාර්යෙන් කරන්න පුතේ. මේ දේවල් නොකළොත් ඔයාලට මේ මාසේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසාන වෙනකොට කියන්න වෙන්නේ මොකද්ද? ගණන් පට්ට අමාරුයි කියලා. මේ දෙන ටියුට් ටික අනිවාර්යෙන් මේ සතිය ඇතුළත කරොත් ඔයාලට කිසිදු ගැටලුවක් නැතුව සාමාන්‍ය පරිදි නිකන් නෝමල් එකේ ගිහිල්ලා ගණන් විෂය ලියලා එන්න පුළුවන් O level වලට.
ටියුට් එකේ හදන්න දන්නේ නැති ගණන් පුතේ අනිවාර්යයෙන් මගේ WhatsApp එකට එවන්න ඒවලා අහගන්න. අපි දැන් පෙබරවාරි මාසයේ අමතර දවසක් දාන්න ඕනේ ටියුට් සාකච්ඡා කරන්න. පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා පාඩමේ ටියුට් එක තියෙනවා සාකච්ඡා කරන්න. දැන් අද දවසේ ඔයාලට දෙනවා දර්ශක හා ලඝු ගණක පළවෙනි ටියුට් එක. ඒතර දර්ශක හා පළවෙනි ලඝු ගණක ටියුට් එකේ පළවෙනි පාඩම කරලා ඉවරයි. අද දවසේ. මේ පාඩම තව ඉවර කරන්න පුතේ තව එක දෙයයි තියෙන්නේ ඒකින් ඉවරයි. ලඝු චතුරාර්ය සමීකරණ විසඳීම කරපුවාම දර්ශක හා ලඝු ගණක එක කොටස ඉවර වෙනවා. ඊළඟ දවසේ හැමෝම ළඟ ගණිත වගු පොත තියෙන්නම ඕනි. ඔය අච්චු පොතේ තියෙන පිටිපස්සා තියෙන ලඝු වගු පොත එහෙම උස්සගෙන ඉන්න එපා. හැමෝම ළඟ ගණිත වගු පොතක් තියෙන්න ඕනි. ලබන සතියේ සෙනසුරාදා වෙද්දී හෝල් ක්ලාස් එකට එන අය අතුලා ගණිත වගු පොත අනිවාර්යයෙන් තිබිය යුතුයි. මොකද යාළුවගේ තමන් බල්ලා යාළුවගෙන් බල්ලා ඉවර කරන්න එහෙම බෑ. එතකන් ඉන්න බෑ. මේ ගාන හදමු. පුතේ ඔයාලා ගන්න ඕනි මෙන්න මේ පොත. ගණිත වගු කියලා ගහලා තියෙන පොතක් කඩේ තියෙනවා පොඩි රුපියල් 10ක් 15ක් වගේ වෙන්නේ. මේ දවස්වල 15ක් 20ක් වගේ වෙයි. හැමදේම ගණන් කියලා තියෙන ඉඳන් මෙන්න මේ ගණිත වගු පොත ගන්න ඕනි. මේකේ තියෙනවා ඉස්සෙල්ලාම ගත්තාම ලඝු ගණක කියලා වගුවක්. ඊළඟට තියෙනවා ප්‍රකෘති සයින් කියලා වගුවක්. ප්‍රකෘති ටැන්ජන් කියලා වගුවක් තියෙනවා. ලඝු ගණක සයින් කියලා වගුවක් තියෙනවා. මේ වගු ටික ඔක්කොම තියෙන පොතක් ගන්න ඕනේ. ලඝු ගණක ටැන්ජන් කියලා වගුවක් ගන්න ඕනේ. ඒ මේ පොත ගන්න. මොකද පුතේ විභාගයේදී හම් වෙන්නේ මේ වගේ පොතක්. මේ පොතෙන් බලන්න හුරු වුණොත් ඔයාලට කිසිදු ගැටලුවක් නැතුව ගණන් හදා ගන්න පුළුවන්. නැත්නම් අච්චු පොතේ තියෙන්නේ ලඝු ගණක වගුව විතරයි. හරි උත්තරයක් දානවා කට්ටිය. ගොඩක් හොඳයි. ඒදී මුලින් ඉලක්කම් නැන්නේ 5න් 12 එකතු කිරීම ගුණ කිරීමක් වෙනවා. 21කින් 25 අඩු කිරීම බෙදීමක් වෙනවා. පොඩ දැන් LG 5න් 12 ගුණ කිරීම 21කින් 25 බෙදීම ගුණ කිරීමක් කරලා උඩයට මාරු කරන්න. 5 වරක් 1යි 5 වරක් 5යි 7 වරක් 1යි 7 වරක් 3 21යි 3 වරක් 1යි 3 වරක් 4
දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 5 10යි LG 10යි කියන්නේ පුතේ උත්තරේ 1යි LG 10යි කියන්නේ උත්තරේ 1යි අද පුතේ දර්ශක හා ලඝු ගණක එක කොටසින් අවසන් කරනවා. එතකොට මේකේ තියෙනවා ලඝු ගණක ඇතුළත් සමීකරණ විසඳන හැටි. ඒකෙන් අදට පාඩම අවසන් කරනවා. ඊළඟ දවසේ අපි පටන් ගන්නවා දර්ශක හා ලඝු ගණක 2. ඉතින් ඔයාලට මේ අද දවසේ රෑ ගෲප් වලට එවන ටියුට් එක දර්ශක හා ලඝු ගණක එකකින් විතරයි. එතකොට මෙච්චර කාල දර්ශක නීති හා ලඝු ගණක නීති වලින් තමයි මේ අද එවන ටියුට් එක සම්පූර්ණ සුරු කරන්න තියෙන්නේ. පොඩි ටියුට් එකක් ගණන් 41ක වගේ පොඩි ටියුට් එකක්. ඒක කරලා එවන්න ඕනි සතියක කාලයක් තියෙනවා. ඒක අඟහරුවාදා කරන පේපර් එකක්. හෙට දවස් වගේ වෙනකොට හදලා දාන්න. හරනම් අපි පාඩම් පේපර් ලියන්න පටන් ගන්න ඕනි. ටයිපින් එකට ලියලා දැන් 6 වසරේම නම් මම ටයිපින් එකට පේපර් ලියලා බැලුවා. ඔයාලගේ තාම ටයිපින් එකට පේපර් ලියන්න පටන් ගත්තේ නැහැ. ඉතින් ඉන්නවා පෙබරවාරි මාසේ ඉඳන් ඔයාලට ටයිපින් එකටම පේපර් එක ලියන්න. ඒතර මම පේපර් එක 8ට දෙනවා ගියොත් 8ට ලියන්න ලෑස්තිලා ඉන්න ඕනි. 10ට ඉවර කරන්න ගියොත් 10ට ඉවර කරන්න ඕනි. 10ට ඉවර කරගම මට එවන්න ඕනි. දැන් 6 වසර වාර විභාගයක් තියලා බැලුවා. ඔයාලට PDF එක මම එවනවා. එවන වෙලාවට ඔයාලා ඒක බලාගෙන කොලේ එක හදාගෙන යන්න ඕනි. කොලේ කාරි පොතකාරි ගණන් ටික පිළිවෙලට හදාගෙන යන්න ඕනි. බැරි ඒවා ඊට තියන්න ඕනි. ඒ විදිහට තමන් හදන ආය වෙන කොේවා හදලා අවසාන උත්තරේ විතරක් එන්න එපා. තමන් හද ගණන් ටික හදාපු කොලේ මට WhatsApp කරන්න ඕනි. අපි මේ විදිහට ලකුණු දාලා බලමු ටර්ම් ටෙස්ට් එකක් තියලා. 10 මුළු පන්ති ඒ කියන්නේ 10 මුළු පාඩම් ඔක්කොගෙම ටර්ම් ටෙස්ට් එකක් තියලා බලමු. මේ දවස්වල ඔයාලට පේපර් 3ක් දැන්ට කරලා තියෙනවා. ඒ දේවල් හුරු වෙන්න පේපර් එකක ආභාෂය ලබා ගන්න. අපි බලමු ඊට පස්සේ ලකුණු කීය තියෙනවද කියලා. හරිද? දැන් ලකුණු දාන්න කොලේ එහෙමත් හදාගෙන ඒවා ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේපර් එක ලියන්න විතරයි තියෙන්නේ මේ ආකාරයට. ඒතර ඔයාලා ලියන ඒවා ඔක්කොම මේකේ සටහන් වෙනවා. ඔයාලා එවන ඒවා. දැන් මේ තියෙන්නේ 6 වසර පේපර් එක බලපුවා. එතකොට වැඩිම ලකුණු 88ක් තියෙනවා. හරි හෙට කරන්න ඔයාලට නැහැ හෙටදී 11 වසර පේපර් එක දානවා WhatsApp group එකට 11 වසර රිවිෂන් එකේ පේපර් එක මාතෘකාව ලියාගන්න පුතේ ලඝු ඇතුළත් සමීකරණ විසඳීම හැමෝම බලා ගන්න පළවෙනි ගාන කියලා දෙනවා. පුතේ මේකේ x කියලා පදයක් තියෙනවා. මෙන්න මෙයාගේ අගය හොයා ගන්න ඕනේ අපි කීයද කියලා. හරිද? හොයා ගන්න කලින් අපි දන්නේ මොකද්ද? දෙපැත්තටම ලඝු නීතිය ඇතුළත් කරන්න. LG x ගුණ කිරීම 4 සමානයි LG 8 ගුණ කිරීම 2. දැන් පුතේ මේ පැත්තෙත් LG අකුරු එකයි මේ පැත්තෙත් එකයි නේ. එතකොට යාට යා කැපිලා යනවා. ලඝු වලට ලඝු කැපිලා යනවා. 4 වරක් x 4යි x
8 වරක් 2 16. ගුණ කිරීමේ 4 මෙහෙට යනකොට බෙදීමේ 4ක් වෙනවා. x සමානයි 4යි. පළවෙනි ගාන හදාගන්න. ආයි කියලා දෙන්න කියලා තිනවා. පුතේ ලඝු නීතිය ඇතුළත් කරා. ගුණ එකතු කිරීමේදී ලඝු මොකද්ද වෙන්නේ? ගුණ වෙනවා. මේ පැත්තෙත් එකතු කිරීම තියෙන්නේ ගුණ වෙනවා. මෙච්චර දේ කරමු. එතකොට මෙන්න මේ ලඝු වලට මේ ලඝු කපලා දානවා. 4 වරක් x 4යි x 8 වරක් 2 16යි. ගුණ කිරීමේ 4 මෙහෙට යනවා. 16 4ෙන් බෙදපුවම 4යි. තව ගානක් දෙන්න. උඩ තව ගානක් දුන්නා හදුම් බලන්න. චුටි වේලාවක් දෙන්න. ඕකේ පුතේ ලඝු නීතිය ඇතුළත් කරන කලින් මුලින් ඉන්න ඉලක්කම් උඩට යවා ගනි. එතකොට ලේසි. කලින් ගාන ආයේ පොඩ්ඩක් හදන්න. කලින් ගාන මෙන්න පුතේ මේ ගාන කට්ටිය හදන්න. කලින් ගාන අවශ්‍ය කට්ටිය බලා ගන්න.
LG x ධන LG 4 සමානයි LG 8 ධන LG 2 ලඝු නීති පුතේ එකතු කිරීමක් දැක්කොත් ගුණිතයක් x ගුණ කිරීම 4 LG 8 ගුණ කිරීම 2 දැන් LG ට LG කැපෙනවා x 4න් වැඩි වෙනකොට 4යි x 8 වරක් 2 16යි ගුණ කිරීම 4 එහා පැත්තට යනකොට බෙදීමක් වෙනවා 16 4ෙන් බෙදන්න 4යි x ලාගේ 4යි මේ ගානේ උත්තරේ දානවා කට්ටිය ගොඩක් හොඳයි ටිකෙකට වෙනස් උත්තර කීපයක් ඇවිල්ලා තියෙනවා එහෙනම් මාත් හදන්නම් මුලින් ඉන්න ඉලක්ක පුතේ උඩට විසි කරන්න LG 2 4 වෙනි වලය LG x වල වර්ගය LG වල 5 LG වල 15 ධන LG වල 12 පොඩක් කම්මැලි වෙන්න එපා ලියන්න දැන් පුතේ ලඝු නීති 2 4 වෙනි බලය කීයද 16යි එකතු කිරීම නම් ගුණ කිරීම x වල වර්ගය 5 LG 15 ගුණ කිරීම 12 LG ට LG කැපුවා එතකොට පුතේ x වර්ගය තනි කර ගන්න ඕනි එහා පැත්තේ ඉන්නවා 15 ගුණ කිරීම 12 මේ පැත්තේ ඉන්න කට්ටිය මෙහෙට යමු ගුණ කිරීම 16 මෙහෙට යනකොට බෙදීම 16ක් වෙනවා ගුණ කිරීම 5 මෙහෙට යනකොට බෙදීම 5ක් වෙනවා 5 වරක් 1යි 5 වරක් 3යි 4 වරක් 4 16යි 4 වරක් 3 12යි දැන් පුතේ x වර්ගයට එනවා 3 වරක් 3 9යි යටින් එනවා 4 දැන් මොකද්ද කරන්න ඕනි වර්ගය අනිත් පැත්තට දාන්න ඕනි වර්ගය අනිත් පැත්තට දානකොට පුතේ වර්ගමූලයක් වෙනවා 9 බෙදීම 4 වර්ගමූලය පළවෙනි පාඩම කරණි 9 වර්ගමූලය 3යි 4 වර්ගමූලය 2යි 2න් 3යි කියලා කියන්නත් පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් මේක 1යි 2න් 1යි කියලා කියන්නත් පුළුවන්
සර් ඔව් අන්තිම උත්තරේ භාග ගණක්ම දාන්න ඕනද සර් විෂම භාග කළාම ඒක අවශ්‍ය නැහැ නැත්නම් ගෝවින්ද තව කාට හරි 3 දෙකෙන් බෙදලා 1.5 කියලා දාන්නත් පුළුවන් පුතේ ගැටලුවක් නැහැ. බලන්න ඔයාලට දර්ශක වල නීති කීයද කියලා දුන්නේ ලඝු ගණක නීති වල කීයද කියලා දුන්නේ ඒ තුලින් කොට නැගෙන ගණන් මොන වගේද? සර් ඔව් සර් 3 දෙකෙන් බෙදන්න නැතු උත්තරේ එහෙම ඒක තිබ්බොත් එහෙම සර් ලකුණු අඩු වෙනවා සර් නෑ පුතේ අපි සාමාන්‍යයෙන් එහෙම විෂම භාගයක් තියා තියන්නේ නැහැ නේද? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියා තියන්නේ. ඒක නිසා 1 2 1 කියලාම හදන්න පුරුදු වෙන්න. එතකොට ලකුණු අඩු කරන්න තැනක් නැහැ නේ පේපර් එක බලන එක්කෙනාට. හිතේ දෙගිඩියාවකුත් නැහැ එතකොට. නැත්නම් දෙකෙන් තුන ලියලා ලකුණක් කපයිද නැද්ද? අපරාධනේ ඉතින් ඔච්චර දුරක් ගාන කරගෙන ගිහිල්ලා එතනින් අතහැරලා දාන්නේ නේද? මේ ගාන හදාගෙන ඉවර දැම්මම ඔව් සර් තවත් එක් ගානක් හදමු මේකේ. එතකොට මේ පුතේ කතා කරපු දර්ශක නීති හා ලඝු ගණක නීති වලින් ඔයාලට ගණන් 40ක වගේ ටියුට් එකක් දෙනවා. ඒ ටියුට් එකේ පුළුවන් ගණන් ටික සියල්ල කළ යුතුයි. අමාරු ගණන් ටික අපි වෙනම සියල්ලම එක ගානක් නෑර සාකච්ඡා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කරන අය මගේ WhatsApp එකට එවන්න. එක දවසෙන් කරන්න බැරි වෙයි. ගානක් දෙක තුනක් හදන්න. ඒ ගණන් දෙක තුන එදාට මට එවන්න. ඊට පස්සේ ආයි ගණන් කීපයක් හදන්න ඊළඟ දවසේ සතියක කාලයක් තුල ටියුට් එක ඉවර කරන්න ටාගට් කරගන්න. නැත්නම් මේ ක්ලාස් තියෙන්නේ අද රෑ 9ට අද රෑ 9ට කලින් ඉවර කරනවා කියලා හතර පේපර් එකකින් ටියුට් එකේම හතර ගන්න එපා. ඒවා නිකන් බොරු වැඩ. ඒවයින් ඉන්නේ ඔයාලවම රැවට් වෙන එක. හදමු බලන්න මේ ගන්න. ඒ වගේම ලංකාවේ කොහේ හිටියත් කමන්නේ නැහැ. ඔයාලගේ තව දන්න කෙනෙක් යාළුවෝ ඉන්නවනම් ලින්ක් එක ෂෙයා කරලා අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා කියන්න.
පුළුවන්ද බැයිද කොහමද ආලවයි හදන ගමන් ඉන්නේ සර් තව. හරි හරි බලාගන්න උදේ කට්ටිය උත්තර තියෙනවා මෙන්න මේ තුනේ ඉලක්කම උඹට යවන්න LG x වල තුන්වෙනි බලය දන LG 96 සමානයි LG 9 වර්ගය ධන LG 4 ලඝු ගණක නීති x වල ඝනය ගුණ කිරීම 96 සමානයි LG 9 වර්ගය 9 වර්ගය මම ලියනවා මේ 81යි කියලා. 9 වර 9 81යි නේ. 81 ගුණ කිරීම 4. සර් 9 වර්ගය දැම්මත් අවුලක් නැද්ද සර්? කවන්නේ අපිට. LG ට LG කැපෙනවා. මේ බලන්න x වල ඝනය සමානයි 81 ගුණ කිරීම 4 බෙදීම 96. මේ ගුණ කිරීම 96 මෙහෙට යවුවා. දැන් කීයද කැපෙන්නේ? 4 වරක් 1යි 4 වරක් 2 8යි 16ට 4 වරක් 4යි. සර් උතන දැන් වෙනවා ඈ 81 වෙනුවට සර් 9 වර්ගයද දාලා කොහොමද සර් හදන්නේ? ඒ තුති 9ව දෙකක් ලියන්න. 81 වෙනුවට 9 ඉලක්ක දෙකක් ලියන්න. දැන් මේක පුතේ කීයද කැපෙන්නේ? 3ෙන් කැපෙනවා 3 වරක් 8යි 3 වරක් 27යි.
එහෙනම් x වල ඝනය සමානයි 27 බෙදීම 8යි. දැන් පුතේ දර්ශක ඔන්න ඝනය අනිත් පැත්තට යනකොට ඝන මූලයක් එනවා. ඒතකොට ඝන මූලයේ වෙනුවට ලියන්න පුළුවන් කවුද? 3n එකේ බලය. දැන් එතකොට x සමානයි එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. ඒ තරම් එච්චර සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. එහා පැත්තත් 3 බලය එන විදිහට හදාගමු. 27 කියන්නේ 3 තුන්වෙනි බලය. x වල ඝනය සමානයි 3 තුන්වෙනි බලය බෙදීම 2 තුන්වෙනි බලය. 8 කියන්නේ 2 තුන්වෙනි බලය. දැන් පුතේ x වල තුන්වෙනි බලය සමානයි 3 බෙදීම 2 ඝනය. තුන්වෙනි බලය නේද? පැහැදිලිද ඒක? දැන් මෙතනයි පුතේ දෙන්නගෙම තුනේ ඉලක්කමනේ. ඉතින් අපිට ලියන්න පුළුවන් x වල ඝනය සමානයි 3 බෙදීම 2 සම්පූර්ණ ඝනය කියලා. දර්ශක සමානයි නම් පුතේ ඉලක්කමත් සමානයි. මේ තුනේ ඉලක්කමට මේ තුනේ ඉලක්කම කැපෙනවා. x සමානයි 3 බෙදීම 2යි මේක ඔයනම් 1යි 2කින් 1යි කියලා ලියන්න පුළුවන්. සරල සුළු කිරීම. එහෙනම් පුතේ ඔන්න අද දවසේ අපි දර්ශක හා ලඝුගණක නීති ඇතුළත් කොටස අදින් අවසන් කරා. දර්ශක නීති එක දවසක කරා, ලඝුගණක නීති එක දවසක කරා. 11 පාඩම් අමාරු වෙන්න විදියක් නෑ දැන් කාටවත්. තාත්වික සංඛ්‍යා දවස් දෙකකදී කරේ. දර්ශක හා ලඝුගණක නීති වලින් එන ගණන් ටික විතරක් දවස් දෙකකදී කරා. ඊළඟට ගණිත වගු පොත යොදාගෙන ලඝුගණක වගු භාවිතයෙන් ගණනය කිරීම සුළු කරන ආකාරය
අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. ටියුට් එක දැන් අද රෑ ගෲප් වලට එවන්නම්. හැමෝම මහන්සි වෙලා කරන්න මේ දේවල් දැම්මම කරොත් ඔයාලට ආයෙ පසු කාලීනව එන ප්‍රතිවිපාක වලට යහපත් ලෙස මුහුණ දෙන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. කට්ටියට මේ නම් බුදු සරණයි දේවීටයි ආයෙ බෝවන් පුතේ. ආයුබෝවන් good